ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 13 වන පාඩම් ඒකකයේ වන මෙහෙයුම් කළමනාකරණයට අදාළව පළවෙනි ප්‍රශ්න පත්‍රය එනම් වාස්තික අභ්‍යාස යොමු වන පළවෙනි ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ බහුවර්ණ ප්‍රශ්න විභාග ප්‍රශ්න ඇසුරින් සෑහෙන ප්‍රමාණයක් සාකච්ඡා කළා. ඊට අමතරව අනුමාන ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කළා. එතනදී බහුවර්ණ ප්‍රශ්නවල සංකීර්ණත්වයට මුහුණ දෙන්නේ කොහොමද? ඕනෑම මුහුණුවරකින් ඕනෑම කෝණයකින් බහුවර්ණ ප්‍රශ්න යොමු වුණාම අපි ඒකට ප්‍රවේශ වෙන්නේ කොහොමද? ප්‍රශ්නේ විනිවිද භාවයකින් යුතුව නිවැරදිව හඳුනගන්නේ කොහොමද? පිළිතුරු පහෙන් නිවැරදි පිළිතුරට ළඟා වෙන්නේ කොහොමද කියලා අපි හොඳ අත්දැකීම් කීපයක් ලබා ගත්තා. මොකද බහුවර්ණ ප්‍රශ්න එකිනෙකට වෙනස් විවිධයි. අපිට නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. බහුවර්ණ ප්‍රශ්නයකට අපි ඇතුල් වෙන්නේ මේ විදියට පිළිතුර තෝරන්නේ මේ විදියට කියලා නිශ්චිත නිගමනයකට එන්න බෑ. මොකද ඒක විවිධයි. අවස්ථානුකූලයි. බහුවර්ණ ප්‍රශ්නය යොමු කරන ස්වභාවය අනුව තේරෙනවද? ඒ ප්‍රශ්නේ ගැඹුර අනුව ඒ වගේම ප්‍රශ්නය තුල තියෙන සැඟවුණු අර්ථ ලේටන් අර්ථ ඒ සැඟවුණු අර්ථත් එක්ක අපි බහුවර්ණ ප්‍රශ්නයකට අවස්ථානුකූලව වෙනස් වූ ආකාරයේ ප්‍රවේශයන්ගෙන් ඇවිල්ලා නිවැරදි පිළිතුර තෝරගන්න හොඳ අත්දැකීම් ලැබුවා. ඊළඟට දරුවනේ විභාගෙදී ඔබ දන්නවනේ පොදු දේ සෙකන්ඩ් පේපර් එකට සාපේක්ෂව සාර්ථකව ලකුණු ගන්නවා. ෆස්ට් පේපර් එකේදී ඔබ අසාර්ථක වෙනවා. සෙකන්ඩ් පේපර් එකේ 75 80 85 90 95 ගත්ත ළමයි පවා ලකුණු 40 45 50 55න් නතර වෙනවා ෆස්ට් එකේ. ඒකෙදී බහුවර්ණ ප්‍රශ්නත් 10ක් 12ක් වරද්ද ගන්නවා. දරුණුම තැන තමයි මෙන්න මේ පටන් ගන්න තැන. මොකද්ද? හිස්තැන් ප්‍රශ්න. වාස්තික පේපර් එක නැත්තම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අඳුරුම කලාපයේ තමයි හිස්තැන් පුරවන සැපීම් වර්ගයට අයිති හිස්තැන් පුරවන ප්‍රශ්න 10. ලකුණු 75 80 සෙකන්ඩ් පේපර් එක ගත්ත දරුවෝ පවා හිස්තැන් පුරවන ප්‍රශ්නවලදී ප්‍රශ්න එකමාරයි නැත්තම් දෙකයි හරියට කරන්නේ. 8ක්ම වරද්දනවා. 8ක්ම වරද්දනක කියන්නේ ඊටාම අවදානම් තත්වයක්. මේකෙන් වහාම අපි මෙදෙන්න ඕනි. ඕගොල්ලෝ මං හිතන්නේ ඒ තත්ත්වෙට වැටෙයි කියලා. ඕගොල්ලෝ හොඳ ළමයි. මොකද හිස්තැන් පුරවන ප්‍රශ්න අසාර්ථක වෙන්නේ සෑම පාඩමකම තියෙනවා පාඩම් පරිච්ඡේද. සෑම පාඩම් ඒකකයකම යුනිට් එකක තියෙනවා පාඩම් පරිච්ඡේද. ඒ සෑම පාඩම් පරිච්ඡේදයකින්ම ප්‍රශ්න ඇතුළත් කරනවා ඕනෑම පාලක පරීක්ෂකවරයෙක්. ප්‍රධාන පාලක පරීක්ෂකවරු දැන් කීප දෙනෙක් අපි අධ්‍යක්ෂ කීප දෙනෙක් යටතේ අපි වැඩ කළා පේපර් මාකින් වලදී. ඒ සෑම ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක්ම මුළු විෂය නිර්දේශයේ පුරාවට පේපර් එකේ ප්‍රශ්න බර තබනවා. ඒ නිසා හිස්තැන් පුරවන ව්‍යුහගත ප්‍රශ්නයක් නැත්නම් බහුවර්ණ ප්‍රශ්නයක් නැත්නම් හිස්තැන් පුරවන ප්‍රශ්නකින් හරි ඒ පාඩම් පරිච්ඡේදේ එය ස්පර්ශ කරනවා. ඒ නිසා සමස්ත විෂය නිර්දේශය ගැන අවබෝධයක් තියෙන්න ඕනි. ඒත් එකම මේ හිස්තැන් පුරවන ප්‍රශ්න සමහර ඒවා එකපාරට කියවුවට අපිට උත්තර එන්නේ නැහැ. දෙවන තුන්වන වර කියවද්දී එක්ක ප්‍රශ්නේ මුලදී නැත්නම් මැදදී නැත්නම් අගදී. එක්ක මුලයි අගයි කම්පෙයාර් කරාම එක්ක අගයි මැදයි කම්පෙයාර් කරාම එක්ක මැදයි මුලයි කම්පෙයාර් කරාම ක්‍රම මං කීපයක් දැන් කිව්වා. එකක් ප්‍රශ්නේ මුලදීම සමහරට තේරෙනවා. එක්ක අවසානයේදී. එක්ක අවසානයයි මැදයි සංසන්දනය කරන්න ඕනේ. එක්ක ආරම්භයයි මැදයි සංසන්දනය කරාම අපිට අදහස එනවා. අපි ඒක ඉවසීමෙන් කරන්න ඕනේ. එකවර තේරෙන්නේ නැහැ. තේරුණාද? කියවන්නම් වාලේ නිකන් අර මොන හරි මේ බණ පොතක් අපි කියවන්නේ. උපාසකම්මල බණ පොත් කියවන්නේ. ඔය කියවගෙන යනවා. එහෙම වැඩක් නැහැ. ඒක ගැඹුරු අවබෝධයකින් ප්‍රශ්නයේ විනිවිද භාවයෙන් යුතුව මම දකින්නවා කියන විශ්වාසයෙන් චේතනාවෙන් කියවනකොට අනිවාර්යෙන් ප්‍රශ්නේ මුලින්ම හොඳට නිරෝධව අවබෝධ වෙනවා. එහෙම ප්‍රශ්නය අවබෝධ කරගන්න නැතුව උත්තර එන්නේ නැහනේ. ප්‍රශ්නේ තමන්ගේ මනසට වැටුණු රයිට් මේ අහන්නේ මේකයි කියලා නිශ්චිතව අදහස ආවොත් තමයි උත්තර එළියට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට එකම දේ පුළුවන් තරම් මේ ව්‍යායාම කරන්න. මම කරන මේ ප්‍රශ්න අනිත් පැත්තට හරවලා ඔබ තනියම සාකච්ඡා කරන්න. ස්වයං සාකච්ඡාවක් කරන්න. ඒ වගේ මම කරන ප්‍රශ්න වලට ආදර්ශ ප්‍රශ්න දෙකක් තුනක්වත් එක ප්‍රශ්නකින් හදාගන්න.
ඔබ නොදැනීම ඔබට මේ විශේෂ සංකල්ප මොකද වෙන්නේ? මතකෙ රැඳෙනවා. තේරුණානේ? ඒ ව්‍යායාමයේ කරන එක මම නෙවෙයි ඔබයි කරන්න ඕනේ. දැන් මමත් ඒ ව්‍යායාමයේ කරවන ඔබට මීට වඩා ඔබ කියන්නේ අපි කරන ප්‍රශ්න පදනම් කරගෙන ආදර්ශයගෙන ඒ ව්‍යායාම තවදුරටත් ඉදිරියට ගෙනියන්න. අපි මුලින්ම බලමු 2004 විභාග වර්ෂයේදී යොමු වෙච්ච ප්‍රශ්නයක්. වරකට එක සමාන භාණ්ඩ සමූහයක් ගෲප් එකක් නිෂ්පාදනය කිරීම හිස්තැනක් ලෙස හැඳින්වේ. වරකට එක සමාන භාණ්ඩ සමූහයක්. මොකද්ද කියන්නේ? වරකට එක සමාන භාණ්ඩ එකක් නෙවෙයි සමූහයක් කිව්වම මේක කාණ්ඩ නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවාහ නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. තේරුණාද? මොකද්ද වඩා හරි? කාණ්ඩද ප්‍රවාහද? වරකට එක සමාන භාණ්ඩ සමූහයක් ගෲප් එකක් කියලා දීලා තියෙනවනේ ගියා. ගෲප් එකක්. ඒ කියන්නේ සමූහයක් කියන්නේ කණ්ඩායම. ඒ කියන්නේ භාණ්ඩ කාණ්ඩයක් කියන එකනේ. අර මොකද්ද ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමේදී යෙදවුම් රේඛීයව ගලාගෙන ගිහිල්ලා වෙනස්කම් වල ලක් වෙලා භාණ්ඩ පෙලක් නැත්නම් ලක්ෂ ගණන් එළියට එනවනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. මේක ගෲප් කියන වචනේ හරි අපිට ආශිර්වාදයක් වුණා. ඉංග්‍රීසි ටර්ම් එකකුත් අපිට මේ ප්‍රශ්නේ සරල කරා. සමූහයක්. ඒ කියන්නේ කාණ්ඩයක්. මොකද්ද? කාණ්ඩ නිෂ්පාදනය. අනිවාර්යෙන් බැච් ප්‍රොඩක්ෂන්. කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය ලෙස හැඳින්වේ. ඒතර මේකට ලකුණු දෙකක් ලැබෙනවා. ඒ කාලේ ඉතින් දැන් නම් සාමාන්‍යයෙන් හිස්තැන් පුරන ප්‍රශ්න තියෙනවනේ අයනු ආයනු කියලා කොටස් දෙකක්. ඒ කාලේ එක කොටසයි ලකුණු දෙකක්. වාසි. දැන් නම් මේ වගේ තව කොටසක් ආවම තමයි ලකුණු දෙක ලැබෙන්නේ. ඊළඟට 2006 පහේ අහලා නැහැ. 2006 විභාග ප්‍රශ්න. ව්‍යාපාර ආයතනයක යම් කාල පරිච්ඡේදයකට අදාළ තොරතුරු පහත දැක්වේ. මුළු ස්ථාවර පිරිවැය 50000යි. මුළු විචල්්‍ය පිරිවැය 1,50,000යි. ඒකකයක විකුණුම් මිල රුපියල් 20යි. ඒකකයක විචල්්‍ය වියදම නැත්නම් විචල්්‍ය පිරිවැය රුපියල් 15යි. මෙම ආයතනයේ සමච්ඡේදන ඒකක සංඛ්‍යාව හිස්තැන පුරවන තියෙනවා. ලාභ සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව වහන්නේ. බ්‍රේක් ඉවන් පොයින්ට් එක. තේරුණානේ? එතකොට ඒක හොයන්න අවශ්‍ය දත්ත මොනවද? අපි ඒක හොයන ක්‍රමය මොකද්ද? හොයන ක්‍රමය තමයි BEP සමානයි FC බෙදීම C. FC කියන්නේ ස්ථාවර පිරිවැය ෆික්ස් කොස්ට් කියන එක. C කියන්නේ කන්ට්‍රිබියුෂන්. ඒ කියන්නේ එකක විකුණුම් මිලෙන් එකක විචල්්‍ය වියදම අඩු කරන් පස්සේ ලැබෙන පිළිතුර දායකය. එතකොට ස්ථාවර පිරිවැය තියෙනවා 50000ක්. ඒකකයක විකුණු මුළු විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා ලක්ෂ එකමාරක්. ඒක අපිට මෙතන සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. මොකද ඒකකයක දීලා තියෙනවනේ. දැන් සමහර ගැටලු එන්න පුළුවන් මුළු විචල්්‍ය පිරිවැය දීලා මේ මුළු විචල්්‍ය පිරිවැය අදාළ වෙන ඒකක ප්‍රමාණය කියලා ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. පෙන්වුවොත් අපි ඒ ප්‍රමාණයෙන් බෙදුවම ගන්න පුළුවන්. මේක දැන් බෙදන්න ඕනේ නැහැ. දීලා තියෙන වෙනම. ඒකකයක විචල්්‍ය පිරිවැය 15යි. විකුණුම් මිල 20යි. එහෙනම් 20න් 15 ගියාම කීයද? 5යි. දායකේ. එහෙමනම් පස්වරක් 1යි. ඒ කියන්නේ කීයද? 10000යි. එහෙනම් සමච්ඡේදන ඒකක සංඛ්‍යාව කියන්නේ ලාභ නොමැති ඒකක සංඛ්‍යාව කීයද? 10000යි එන්නේ. 10000කි. 10000කි. ඒකටත් ලකුණු දෙකක්ම ලැබෙනවා. අපි ඊළඟට බලමු 2007 ප්‍රශ්නය. ගැටලුව අවස්ථාවකි. විසඳුම මොකක්ද? විසඳුම අදහසක්. දැන් වෙළඳ පොලේ ගැටලුවක් කියන්නේ මොකද්ද? ගැටලුවක් කියන්නේ මිනිස්සුන්ගේ ඉටු නොවූ වුමනාවන්. ඉටු නොවෙච්ච වුමනාවන් කියන්නේ මිනිස්සුන්ට ගැටලුවක් තියෙනවනේ. ඒ සෑම ගැටලුවක්ම හොඳ අවස්ථාවක් වෙනවා. ඇයි? කිසියම් ව්‍යාපාරිකයෙකුට ඒ ඉටු නොවූ වුමනාව දැකලා ඒ වුමනාව තෘප්තිමත් කළ හැකි භාණ්ඩයක් හෝ සේවයක් සපයන්න හොඳ අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නේ ගැටලුව අවස්ථාව. එරන් ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන විසඳුමක් දෙනවා. විසඳුම කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවයක්
හඳුන්වා දෙන ක්‍රියා කරනවා. ඒක මොකද්ද? ව්‍යාපාරික අදහසක්. එහෙනම් විසඳුම කියන්නේ මොකද්ද? අදහසක් කියලා තමයි කියන්නේ. විසඳුම අදහසකි. අදහසකි නැත්තම් ව්‍යාපාරයකි. ඒත් හරි. ව්‍යාපාරයකි කී තියෙනවනේ. තේරුණාද? ඊළඟට 2008 විභාග ප්‍රශ්නය ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය සැපෙවුම් කරුගෙන් ලැබෙන අවස්ථාව දක්වා වූ කාල පරිච්ඡේදය හිස්තනක් ලෙස හැඳින්වේ. ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය සැපෙවුම් කරුගෙන් ලැබෙන අවස්ථාව දක්වා වූ කාල පරිච්ඡේදය. දැන් ඕනෑම ද්‍රව්‍යයක් අමුද්‍රව්‍යයක් වේවා නිමි භාණ්ඩයක් වේවා ඇනවුම් කළ වහම ලැබෙන්නේ නැහැනේ. ඇනවුම් කරලා පැය ගණනක් දින ගණනක් ගත වෙනවා එන්න. අනේ ගතවන කාලය තමයි මේ අහන්නේ. මොකද්ද? පොරොත්තු කාලය. පොරොත්තු කාලය. නැත්තම් පමා කාලය. නැත්තම් ඇනවුම් කාලය. තේරෙනවද? පරිච්ඡේදය තමයි පොරොත්තු කාලය කියන්නේ. ලීඩ් ටයිම් කියලා කියන්නේ. පොරොත්තු ස්ට්‍රෝක් එකක් පමා කාලය කියන්නේ තෝකමයි. පමා ස්ට්‍රෝක් එකක් ඇනවුම් කාලය. තුනම හරි. පැහැදිලිනේ? ඔය තුනම හරි. පොරොත්තු කාලය, පමා කාලය, ඇනවුම් කාලය. ඉංග්‍රීසියෙන් කියනවා ලීඩ් ටයිම් කියලා. තේරෙනවද? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ව්‍යාපාර ආයතනයක් වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබන සියලුම නිෂ්පාදිතයන්ගේ එකතුව හැඳින්වෙන්නේ. කිසියම් ව්‍යාපාර ආයතනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන සියලුම නිෂ්පාදිතයන්, සියලුම භාණ්ඩ හා සේවාවන්ගේ එකතුව. තේරෙනවද? සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් තනි භාණ්ඩයක් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ නැහැ. ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් අපි හිතමු කිසියම් ව්‍යාපාරිකයෙක් පැන්සල් පමණක් විකුණනවා. පැන්සල් නිපදවල හරි මිලදී අරන් හරි පැන්සල් පමණක් විකුණනවා. පැන්සල් කඩේ කියලත් මිනිස්සු ව්‍යවහාර කරයි. උති ඔකට පැන්සලක්ම මිලදී ගන්න තහනයක් යයිද? නෑනේ. අපිට බුක් ෂොප් එකකට ගියාම පැන්සල් ඇතුළු සියලුම ලිපි ද්‍රව්‍ය ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය එක භාණ්ඩ වර්ගයක් විතරක් අලෙවි කරලා සාර්ථක වෙන්නේ නැහැ. දීවර වෙළෙන්සලකදී අපි හිතමු තෝරමාළු පමණක් විකුණනවා. සිය ෆිෂ් පමණක් අලෙවි කරනවා. ලංකා ගණන් මාළු වලින් එක වර්ගයක්. මොකද වෙන්නේ? තෝරමාළු කිලෝ එකක් රුපියල් 3-4000ක් වෙනවනේ දැන්. ධනපති පන්තියේ කීප දිනක් විතරක් වෙන කිසිම කෙනෙක් ඉන්නේ අසාර්ථකයි. ඒකේ කුඩාම පහළම ආදායම් ලබන අයටත් ගැලපෙන ඔය පොඩි මාළු සාලියෝ ඒ වගේ මාළු වලින් ධම්ම තෝරමාළු දක්වා සෑම වර්ගයක්ම තිබුණොත් තමයි ගනුදෙනු කරු ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා සෑම ව්‍යාපාරිකයෙක්ම තනි භාණ්ඩයක් නෙවෙයි භාණ්ඩ සමූහයක් මාකට් එකට ඉදිරිපත් කරනවා. එහෙනම් අලෙවිය සඳහා ඉදිරිපත් කරන භාණ්ඩ සියල්ලම හඳුන්වන්නේ මොකක් කියලාද? නිෂ්පාදිත මිශ්‍රය නැත්නම් භාණ්ඩ මිශ්‍රය කියලායි. ප්‍රොඩක්ට් මික්ස්. තේරෙනවද? එක්ක නිෂ්පාදිත නැත්නම් භාණ්ඩ මිශ්‍රය කියලා හඳුන්වලා දෙන්නේ. මිශ්‍රය ලෙස ප්‍රොඩක්ට් මික්ස් කියන්නේ ඕකයි. ඊළඟට 2009 විභාග ප්‍රශ්නය වටිනාකම සහ අවශ්‍ය ඉඩකඩ සැලකිල්ලට ගනිමින් කියනකොට මතක් වෙන්න ඕන. තේරුණාද? භාණ්ඩවල වටිනාකමයි අවශ්‍ය ඉඩකඩයි සැලකිල්ලට ගනිමින් සිදු කරන තොග පාලන ක්‍රමය හඳුන්වනවා. මතකනේ? වටිනාකම වැඩි සහ අඩු ඉඩකඩක් අවශ්‍ය නම් ඒ භාණ්ඩ සංකේත කරනවා A කියලා. වටිනාකම අඩුයි වැඩි ඉඩකඩක් අවශ්‍ය නම් C කියලා සංකේත කරනවා. වටිනාකම සහ ඉඩකඩ මධ්‍යස්ථ ප්‍රමාණයක් නම් B කියලා සංකේත කරලා ABC කියන භාණ්ඩ වර්ග තුනට අසමාන වූ අවධානයක් යොමු කරමින් අසමාන වූ පරිශ්‍රමයක් යොමු කරමින් ඒ තොග වර්ග තුන කලට මනාවට හසුරවන්න ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ABC ඇනලයිසිස් නැත්නම් ABC විශ්ලේෂණ ක්‍රම කියලා අපි ඉගෙන ගත්තේ. පැහැදිලි? ලංකාවේ ලෝකෙම තවමත් භාවිතා වන ඉතා පෘථූල වූ තොග පාලන ශිල්පී ක්‍රමයක් තමයි ABC විශ්ලේෂණය. ABC විශ්ලේෂණය. ABC විශ්ලේෂණය. ඇයි මෙහෙම ක්‍රමයක් හදලා තියෙන්නේ? මෙහෙම ක්‍රමයක් හදලා වෙන් කරගත්තේ නැත්නම්
වෙන්නේ භාණ්ඩ වර්ග ඔක්කොටම එක හා සමාන අවධානයක් යොමු කරනවා. සමහර විට අඩු අවධානයක්, සරල අවධානයක්. ඒතර ඔය ගොඩේ තියෙනවා වටිනාකමින් වැඩි. ස්වර්ණාභරණ වෙන්න පුළුවන්. මුතුමැණික් අල්ලපු ස්වර්ණාභරණ වෙන්න පුළුවන්. ඒතර මිල අධික භාණ්ඩ තියෙනවා. ඒතර අපි අඩු අවධානයක්, සරල අවධානයක්, අඩු පරිශ්‍රමයකින් ඒ තොග හසුරවන්න ගියොත් හදිස්සිය හොරකමක් කළොත් බිලියන ගණනක පාඩුවක්. ඒක දරන්න බෑ. තේරුණාද? ඒ නිසා තමයි වටිනාකම වැඩි අඩු ඉඩකඩක් අවශ්‍ය භාණ්ඩ හඳුනගෙන ඒකට විශේෂ පාලන ක්‍රම, විශේෂිත ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. මිල අධික නිසා ඒක ගොඩක්කට ගබඩාවක අපි හිතමු ආරක්ෂිත කාමරයක නැත්නම් සේෆ්ටි රූම් එකක් වගේ හදලා යකඩ වලින් කොන්ක්‍රීට් වලින් ලේසියෙන් හොරුන්ට බිඳින්න බැරි වෙන්න දානවා. එහෙම නැත්නම් වටිනාකම වැඩි කුඩා ඉඩක් නම් අවශ්‍ය. සමහරට අන්ඩර්ග්‍රවුන්ඩ් දාන්න පුළුවන්. ගබඩාවක කොටසක් පොළොවට හරලා ඒකට කාමරයක් හදලා දාන්න පුළුවන්. ඒක වහනෝ පියනකින් ඊට පස්සේ කාපට්ටයක් දානවා. ගොඩක්කට හොයන්න බෑ. හැබැයි වටිනාකම අඩු වැඩි ඉඩකඩක් අවශ්‍ය ප්‍රමාණයෙන් විශාල භාණ්ඩ නම් අනිවාර්යයෙන්ම අපි ගබඩාව සූදානම් කරගන්න ඕන. විශාල ප්‍රමාණයක් ගබඩා කරන්න ඕන නිසා ඒකට ගැලපෙන්න අපි ඒකට කල්ැතුල ඇස්ති වෙන්න ඕන. තේරෙනවද? ඒ වගේ අසමාන වූ ශිල්ප ක්‍රම, අසමාන වූ අවධානයන්, අසමාන වූ පරිශ්‍රමයන් තුලින් පුළුවන් ABC කියන වර්ග තුනම ඒ කියන්නේ බැලන්ස් කරගන්න. ඒ කියන්නේ සමතුලිත ලෙස ඒ තොග පවත්වාගෙන යෑම හැකියාවල් ලැබෙනවා. ඊළඟට ඒකට ලකුණු දෙකයි. කර්මාන්ත ශාලාවක භාවිතා කරන යන්ත්‍ර පරිගණකගත වැඩසටහනක් මගින් පාලනය කිරීම සඳහා යොදා ගැනෙන ක්‍රමය හිස්තැනක් ලෙස හඳුන්වනවා. අපි කලින් කරපුව මතකනේ හිස්තැන් වලට වශයෙන්ුත් එනවා. කර්මාන්ත ශාලාවක භාවිත කරන යන්ත්‍ර පරිගණකගත වැඩසටහනක් මගින් පාලනය කිරීම. තේරෙනවද? ඒ කියන්නේ කම්හලේ ක්‍රියාත්මක වන යන්ත්‍ර හසුරුවන්නේ පරිගණකගත වැඩසටහනක් මගින් කාර්යාලයේ ඉඳන්. නැත්නම් මෙහෙයුම් මැදිරියකේ ඉඳන්. ඔපරේටින් රූම් එකේ ඉඳන්. මිසක් කම්හලේ ක්‍රියාත්මක වන යන්ත්‍ර හසුරුවන කම්හලටම යන්න ඕනේ නැහැ. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් පාවිච්චි කරලා පරිගණකේ භාවිතා කරලා කීබෝඩ් එක ඒ වගේම මූසිකේ නැත්නම් මවුස් එක පාවිච්චි කරලා පුළුවන් යන්ත්‍රය අපිට ඕන විදිහට හසුරවන්න. මොකද ඒකට කියන්නේ? පරිගණක අංකිත පාලනයනේ. පරිගණක අංකිත පාලනය. පරිගණක අංකිත පාලනය. පරිගණක අංකිත පාලනය. ඒ කියන්නේ CNC කියන එක. CNC ඒ කියන්නේ කම්පියුටර් න්यूमेरिकल कंट्रोल सिस्टम. CNC ඇදලා තියෙන විදිහට. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු 2010 දී වෙච්ච විභාග ප්‍රශ්න. ගනුදෙනුකරුගේ ඉල්ලුම මත සිදු කෙරෙන නිෂ්පාදන ක්‍රම බොහොම ලේසියිනේ. අපේ ඉල්ලුම, අපේ ඇනවුම්, අපේ වුමනාවන් අනුව කරන නිෂ්පාදනය. ටේලර් කෙනෙක් අපිට ඇඳුමක් මහන්නේ අපේ අවශ්‍යතාවය මොකද්ද? කාර්යය. නැත්තම් ඒකක නැත්තම් ඇනවුම් මත නිෂ්පාදනය. එක්කෝ කාර්යය එහෙම නැත්නම් ඇනවුම්. ඇනවුම් නිෂ්පාදනය. ඊළඟට 2011 විභාග ප්‍රශ්නය නිෂ්පාදන ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කළ විට ලැබෙන අගය. මතකනේ? නිෂ්පාදන ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය වියදම අඩු කරන් පස්සේ ලැබෙන්නේ මොකක්ද? දායකය. කන්ට්‍රිබියුෂන්. ඔය ඒකකේනේ. ඕකේ සමස්ත දායකයත් හොයන්න පුළුවන් කොහමද? මුළු විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරාම සමස්ත දායකය එනවා. මේ ඒකක දායකය. තේරෙනවද? එහෙනම් ලැබෙන විට අගේ දායකය. දායක කන්ට්‍රිබියුෂන් කියලා කියන්නේ. නැත්නම් සහභාගය කියන්නේ තෝකමයි. සහභාගය. නැත්නම් ඉංග්‍රීසියෙන් නම් contribution.
ඊළඟට කැලණිය සපුගස්කන්ධ khනිජ තෙල් පිරිපහදු කර්මාන්තශාලාවේ පවත්නා නිෂ්පාදන ක්‍රමය හැඳින්විය හැක්කේ හිස්තැනක් ලෙසය. මොකක්ද කියන්නේ? දැන් කැලණි ප්‍රදේශයේ සපුගස්කන්ධ කියන ග්‍රාමයේ තමයි අපේ ඔයිල් රිෆයිනින් ස්ටේෂන් එක තියෙන්නේ. ලංකාවට බොරතෙල් ගෙන්වන්නේ. බොරතෙල් ගෙන්වල ඒ බොරතෙල් ජනතානුසාරින් පිරිපහදු කරන්නේ ඒකෙදි. එතකොට ඒ මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් ඒක වෙන්නේ. ඒකට ඒ පවත්නා නිෂ්පාදන ක්‍රමය හඳුන්වන්න පුළුවන් හොඳම සාධාරණ හැඳින්වීම මොකක්ද? බොරතෙල් ගෙන්වල යන්ත්‍ර ස්ථාන කීපයක් නැත්නම් කාර්ය ස්ථාන කීපයක්. පළවෙනි යන්ත්‍රයෙන් බොරතෙල් එක්තරා ක්‍රමයකට පෙරීමට ලක් කරනවා. ඊළඟ යන්ත්‍රයෙන් නැවත පෙරීමකට ලක් කරනවා. ඕම ගිහලා කීපයක් ගිහලා අවසන් කාර්ය ස්ථානයෙන් පිරිසිදු කළ තෙල් එළියට එනවා. ඕක රේඛීයව ගලා යන ආකාරයෙන් කෙරෙන නිසා වඩා හොඳ මොකද්ද? ඕක ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමය. ප්‍රවාහ නමුත් විභාගෙදී ක්‍රියාවලි කියන එකටත් ලකුණු දුන්නා. ක්‍රියාවලි කියන එකට ලකුණු දුන්නා. නිකම් ප්‍රවාහද ක්‍රියාවලිද වඩා හොඳ කියලා තප්පර 5ක් දෙන්න කල්පනා කරලා බලලා කියන්න බලන්න. තප්පර 5කින් ප්‍රවාහද ක්‍රියාවලිද කියලා. මොකද හිතෙන්නේ? වඩා හොඳම උත්තරේ ප්‍රවාහ. මොකද මේක අඛණ්ඩව මහා පරිමාණ වෙනවනේ. නමුත් විභාගෙදී ක්‍රියාවලියකටත් ලකුණු දුන්නා. නමුත් ක්‍රියාවලි ප්‍රවාහ කියන්නේ අන්ත දෙකක් නෙනේ. ක්‍රියාවලියවත් කාර්යබද්ධ. එකම ස්ථානයේදී නිෂ්පාදනයක සියලු පියවරෙන් සිදුවන ආකාරයට ක්‍රියාවලිය කියන්නේ. ප්‍රවාහ කියන්නේ එහෙම නෙවෙයිනේ. කෙලින්ම කාර්ය ස්ථාන කීපයක් එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. ඒ සෑම කාර්ය ස්ථානයකටම රේඛීව ගලා යමින් අවසන් කාර්ය ස්ථානෙ පිට වෙනවා. ඉතින් වඩා හොඳ ප්‍රවාහ. නමුත් ක්‍රියාවලියකටත් ලකුණු දුන්නා. තේරෙනවද? එහෙනම් ඉගෙනන්න ඕනේ ප්‍රවාහ නිෂ්පාදනය. ප්‍රවාහ හෝ ක්‍රියාවලි ප්‍රොසෙස් කියන එක ක්‍රියාවලි නිෂ්පාදනය පැහැදිලිනේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. නිෂ්පාදන ක්‍රම 1 2 3 යන කොටුවලද මේ තියෙන එක නිෂ්පාදන ක්‍රම හොඳේ ක්‍රමයි මෙතනට එන්නේ. එක් නිෂ්පාදන ක්‍රම වලට නිදසුන් XYZ යන කොටුවලද දැක්වෙන ආකාරයට පහත සටහන සම්පූර්ණ කරන්න. බොහොම පුංචි ප්‍රශ්නයක්. නිෂ්පාදන ක්‍රම 1 2 මූලික නිෂ්පාදන ක්‍රම කීයද? 3යිනේ. මොනවද? කාර්ය හේවත් ඇනෝම් නිෂ්පාදනය, අනික කාණ්ඩ නිෂ්පාදනය, අනික ප්‍රවාහ නිෂ්පාදනය. එහෙනම් මුලින් මේ තුන ලියමුකෝ. එහෙනම් පළවෙනි එක තමයි කාර්ය නිෂ්පාදනය. නැත්නම් ඇනවුම්. කාර්ය නැත්නම් ඇනවුම්. ඇනවුම් මත කියලා දාමු. ඇනවුම් මත නිෂ්පාදනය. ඒක කාර්ය නිෂ්පාදනය නැත්නම් ඇනවුම් මත නිෂ්පාදනය. දෙක කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය. 3 ප්‍රවාහ නිෂ්පාදනය. ප්‍රවාහ නිෂ්පාදනය. ඔයගේ ප්‍රධාන නිෂ්පාදන ක්‍රම 3ක් තියෙනවා. එතකොට XYZ යන කොටුවල තමයි නිදසුන් ඉල්ලන්නේ. එතකොට කාර්ය නිෂ්පාදනය නැත්නම් ඇනෝම් මත නිෂ්පාදනය උදාහරණයක් කියන්න බලන්න. ටේලර් කෙනෙක්ගෙන් ඇඳුමක් මහා ගන්න එක හරි. ඉතින් අපි දැන් ඒක ගොඩක් වෙලාවට නිතර භාවිතා කරන්නේ. ඒක වෙනස් එකක්. අපි නිවසක් ඉදි කිරීම. නිවසක් ඉදි කරවගත්තොත් ඉදි කිරීම කොන්ත්‍රාත් කරුවෙක් ලවා ඒකත් ඇනෝම් මතනේ. අපිට ඕන විදිහට අපි හදාගන්නේ. අපි කියනවා මට මෙන්න මේ වගේ නිවසක්. කාමර මෙච්චරක්. ශාලය මෙච්චර විශාල වෙන්න ඕනේ. වොෂ්රූම් මේ වගේ වෙන්න ඕනේ. කිචන් එක මේ වගේ වෙන්න ඕනේ. කියලා අපි හදාගන්න අපේ අවශ්‍යතාවයනේ. ඒතර ඒ වගේ නිවසක් නැවත හැදෙන්නේ නැහනේ. වෙනස් ආකාරයක ඕගොල්ලෝ හදන්නේ. තේරුණාද? ඒක හරි. එහෙම නැත්නම් නිවාස සැලසුමක්. අපි හවුස් ප්ලෑන් එකක්, බිල්ඩින් ප්ලෑන් එකක් අඳව ගන්නවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා. මම මගේ අවශ්‍යතාවය කියනවා. මගේ ඉඩම පිහිටීම අනුව මට වියදම් කළ හැකි සීමාව අනුව මම කියනවා මෙන්න මට මේ වගේ තට්ටු කීපයක්, කාපෝච් එකක්. තේරුණාද? ඒ වගේම ටෙරස් එකක්. ඒ වගේ මම කියන මගේ අවශ්‍යතාවය. එහෙනම් ඒකත් මොකද්ද? ඇනෝම් මත නිෂ්පාදනයක්. එහෙනම්
අපිට පුළුවන් මේකට උදාහරණයක් වශයෙන් ලියන්න. නිවසක් තැනීම. නිවසක් තැනීම. හොඳම උදාහරණය. ඊළඟට කාණ්ඩ නිෂ්පාදනයේට ගනුදෙනුකරුවන් කණ්ඩායමක් ඉලක්ක කරලා කරන නිෂ්පාදනය. උදාහරණයක් වශයෙන් භෝජනාගාරයක ආහාර නිෂ්පාදනය. රෙස්ටොරන්ට් එකක කණ්ඩායමක් ඉලක්ක කරලානේ කෑම හදන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙවෙයිනේ. තේරෙනවද? අනික බේකරි ප්‍රොඩක්ට්ස්. බේකරි එක පාන් බනිස් වැනි බේකරි නිෂ්පාදන බිහි කරන්නේ කණ්ඩායමක් ගැන හිතලා. තේරුණානේ? අපි උනා එක දාමු බේකරි නිෂ්පාදන කියලා. බේකරි නිෂ්පාදන. ඊළඟට ප්‍රවාහ නිෂ්පාදනය. ඒ කියන්නේ මහා පරිමාණ නිෂ්පාදනය. එක් එක් කාර්ය ස්ථාන අතර රේඛීයව ගලා ගිහින් අවසාන කාර්ය ස්ථානයෙන් අවසන් පරිවර්තනය වෙලා අවසන් නිමීමක් වශයෙන් එළි දක්වන නිෂ්පාදන ක්‍රමය. මොකද මේකට හරියන්නේ? අපිට ගොඩකට ගන්න පුළුවන් මෝටර රථනේ. මෝටර රථ නිෂ්පාදනය වෙන්නේ මේ විදිහට. ප්‍රවාහ නිෂ්පාදනය වෙන්නේ එහෙමනේ. ප්‍රවාහ ඒක නිෂ්පාදන ප්‍රවාහයක් නෙවෙන්නේ. මෝටර වාහන. එහෙම නැත්නම් සබන් නිෂ්පාදනය. නැත්නම් විදුලි උපකරණ නිෂ්පාදනය. වඩා හොඳ අපට තේරෙන උදාහරණයක් මොකද්ද? මෝටර රථ නිෂ්පාදනය. මෝටර රථ. පැහැදිලිනේ? මේ ප්‍රශ්නෙට උඩ ලකුණු දෙකක් ලැබෙනවා. මේක පැහැදිලිවම දීලා තියෙනවා ස්කීම් එකේ මේ සම්පූර්ණ පිළිතුරට ලකුණු දෙකයි. හරිද? සම්පූර්ණ පිළිතුර ලකුණු දෙකයි. මේකෙන් හරි අඩක් හෝ ඊට වැඩි. ඒ කියන්නේ දැන් මේක උත්තර අපි 6ක් ලිව්වනේ. 6කින් හරි අඩක් කියන්නේ උත්තර 3යි. 3ක් හෝ 4ක් හෝ 5ක් නම් ලකුණු කීයද? 1යි. කරුණු දෙකක් හෝ එකක් නම් ලකුණු 0යි. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ලියන්න උත්සාහ කරන එක අමාරු නෑ. හරි. ඊළඟට අපි බලමු 2012 විභාග ප්‍රශ්නය. යම් ආයතනයක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මැනීම සඳහා යොදා ගැනෙන මිනුම හිස්තනක් ලෙස හඳුන්වයි. යම් ආයතනයක නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය මැනීම සඳහා යොදා ගැනෙන මිනුම. දැන් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව පවත්වාගෙන යාම. නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යාම. නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යනකොට මොකද වෙන්නේ? අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් බිහි කරන්න පුළුවන්. සම්පත් නාස්තිය අඩුයි. යෙදවුම් නාස්ති නොකර වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඵලදායකත්වය නැත්නම් ඵලදායීතාවයේ ආරක්ෂා වෙනවා. එහෙනම් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හොඳද නරකද කියලා මනින්න පුළුවන් ළඟම මිනුම තමයි ඵලදායීතාවය. ඵලදායීතාවය ඉහළ නම් ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය හොඳයි. නිවැරදිව කරලා තියෙනවා. ඵලදායීතාව අඩු නම් ඒ කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය අඩු. ඒ කියන්නේ නිවැරදිව වැඩේ කරලා නැහැ. අදාළ නිෂ්පාදන කාර්යයන් නිවැරදිව කිරීම තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. නිවැරදි ආකාරයට කළා නම් සම්පත් නාස්ති අඩු වෙනවා. නිෂ්පාදන පිරිවැය පහළ යනවා. භාණ්ඩේ ගුණත්වය ආරක්ෂා වෙනවා. එහෙනම් සාපේක්ෂව අඩු මිලට භාණ්ඩයක් දීලා වෙළඳ පොලේ ඉහළ විකුණුම් ආදායමක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඵලදායීතාවය තමයි ඔක මනින්න මිම්ම. ඵලදායීතාවයේ හොඳයි කියන්නේ කාර්යක්ෂමතාවය හොඳින් කරලා තියෙනවා. නිවැරදිව වැඩ කරලා තියෙනවා. තේරෙනවද? මිනුම තමයි ඵලදායීතාවය. නැත්තම් ඕකම තමයි ඵලදායකත්වය කියලා කියන්නේ. ඊළඟට 2013 විභාග ප්‍රශ්නය ආර්ථික ඇනවුම් ප්‍රමාණය EOQ ඉකොනොමික් කෝඩ් ක්වොන්ටිටි ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීමට භාවිතා කරන සූත්‍රයේ ෆෝමියුලා එක ලෙස දැක්විය හැකි. හරිම අමාරු ප්‍රශ්නනේ. කිසිදු අමාරුවක් නැහැ. ඕන කෙනෙක් දන්න මේකට අනිවාර්යයෙන්ම ලකුණු ගන්න බලන්න. මේවා දැන් බලන්න මේ කතා කරපු හිස්තැන් පුරවන ප්‍රශ්න සැපීමේ ප්‍රශ්න අමාරුද? කොහොමද දරුවනේ මේ ළමයි? මම කියන්නේ ඕගොල්ලෝ හොඳයි. මේ පසුගිය විභාගවල ලියපු ළමයි හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 7ක් හෝ 8ක් වරද්දන්නේ මොන හිතකින්ද? කෝ වරදින්න බෑනේ. සරලයිනේ. හරියට අපි විෂය ඉගෙන ගත්තා නම් සෑම පාඩමකටම යුනිට් එකකට අදාළ සීළු පාඩම් පරිච්ඡේද හොඳින් නිමා කළා නම් අපිට මේ ඕනෑම වාස්තික ප්‍රශ්නයක් නැත්නම් සැපීම් වර්ගයේ ප්‍රශ්නයක් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ආර්ථික ඇනුම් ප්‍රමාණය ගණනය කිරීමට භාවිතා කරන සූත්‍රය මොකද? අපි දන්නවා EOQ සමානයි දෙකයි DO බෙදීම H වර්ගමූල ලකුණු. තේරුණාද? ඉතින් ඕක අපිට මෙහෙම ලිව්වත් අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. සමහර යම් මානසිකත්වයේ තියෙන ටීචර්ස්ලා හිතන්න පුළුවන් සිංහල මීඩියම් ලියන්නේ ඇයි මේක සිංහල ලියුවෙත් එකේ ලකුණු භාගයක් දෙන්න ඕන ලකුණු කප හරින්න හැම 1000කට එක්කෙනෙක් ඉන්න පුළුවන් වැඩි දෙනා මේක සූත්‍රයෙන් මේකට පිළිගන්නවා. පිටේ ඕන සිංහලුන් ලියන්න පුළුවන්. තේරෙනවා? සූත්‍රයට එන්නේ එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණය එන්නේ 2 වැඩි කිරීම වාර්ෂික ඉල්ලුම මාසික දෙකනේ වාර්ෂික ඉල්ලුම එක් ඇනවුමක පරිවැය. එක භාණ්ඩයක නෙවෙයි අන්න එක මතක තියාගන්න. එක් භාණ්ඩයක ඇනවුම් පරිවැය කිව්වත් හරි නිකම් ඇනවුම් පරිවැයක සමහර ලකුණු ලැබෙන එකක් නෑ. පැහැදිලිව කියන්නේ එක් ඇනවුමක. මෙන්න මේ වගේ සූත්‍රයක් ලියද්දම ඔකට බලපාන්නේ. ලකුණට තේරෙනවද? ඇනවුමක පරිවැයක ලකුණු දෙන්නේ නෑ. එක් ඇනවුමක පරිවැය. එක් ඇනවුමක පරිවැය. බෙදීම එක් භාණ්ඩයක හරි එක් ඇනවුමක එක් භාණ්ඩයක නඩත්තු පිරිවැය නැත්නම් රඳවා ගැනීම පිරිවැය වර්ගමූල ලකුණු. මෙහෙම ලියුවොත් කමන්නේ මේ සූත්‍ර මෙහෙම ලියමු ප්‍රමාණවත් ඉංග්‍රීසියෙන් ලියුවා. රයිට් අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. කිසියම් කාල පරිච්ඡේදයක් තුල සේවක යෙදවුම් හා නිමවුම් අතර ඇති සම්බන්ධතාව හිස්තැනක් ලෙස හඳුන්වයි. බලන්නකො මේ හිස්තැන් පුරන ප්‍රශ්න වරද්දන හැටි. මෙච්චර ලේසි ප්‍රශ්න නහන්නේ. කිසියම් කාල පරිච්ඡේදයක් තුල දිනක සතියක මාසයක අවුරුද්දක ආදී වශයෙන් සේවක යෙදවුම් හා නිමවුම්. දැන් යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාවය වෙන මොකද්ද? ඵලදායීතාවය නැත්නම් සමස්ත ඵලදායීතාවය. හරිද? සමස්ත නිමවුම් ප්‍රමාණය සමස්ත යෙදවුම් වලින් බෙදෙනවා. ඒක එකට වැඩි නම් අපි කියනවා ඵලදායීතාවය ඉහළයි. එකට අඩු නම් අපි කියනවා ඵලදායීතාවය පහළයි. ඒක සමස්ත ඵලදායීතාවයනේ. ඵලදායීතාවය ප්‍රභේද දෙකයිනේ. එකක් සමස්ත ඵලදායීතාවය අනිත් එක ආංශික ඵලදායීතාවය. ආංශික ඵලදායීතාවයේදී පැහැදිලිවම නිමවුම් බෙදන්නේ එක් යෙදවුම් වලින්. සමස්ත යෙදවුම් වලින් නෙවෙයි. උදාහරණයක් වශයෙන් නිමවුම් බෙදුවොත් ශ්‍රමික පැය ගණනින් හෝ ශ්‍රමිකයන් සංඛ්‍යාවෙන් අන්න එනවා මොකද්ද? සේවක යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාව කියන මොකද්ද? සේවක ඵලදායීතාවය නැත්නම් ශ්‍රම ඵලදායීතාවය. නිමවුම් බෙදුවොත් යන්ත්‍ර පැය ගණනින් එහෙනම් එනවා යන්ත්‍ර පැයක ඵලදායීතාවය. ඒක තාංශිකයි. නිමවුම් බෙදුවොත් ද්‍රව්‍ය වලින් මෙටීරියල්ස් වලින් ඒ නිමවුම් බිහි කරන භාවිතා කළ ද්‍රව්‍ය ප්‍රමාණයෙන් බෙදුවොත් එනවා ද්‍රව්‍ය ඵලදායීතාවය. ඒ වගේ ආංශික ඵලදායීතාවය ප්‍රධාන පැති තුනක් තියෙනවා. මේ අහන්නේ ඒ එකක් සේවක යෙදවුම් හා නිමවුම් අතර. එහෙනම් නිමවුම් බෙදෙනවා සේවක යෙදවුම් වලින්. මේ සේවක යෙදවුම් කියන්නේ මොකද්ද? සේවකීන් වැඩ කරපු එක්කෝ පැය ගණන එක්කෝ සේවක සංඛ්‍යාව. ඒක තමයි සේවක ඵලදායීතාවය කියන්නේ. එතකොට සේවක ඵලදායීතාවය. එතකොට මේකම මාර්කින් ස්කීම් එකේ පව තිබුණා. මේක සූත්‍රයක් වශයෙන් ලියුවොත් ලකුණු ලැබුණා. උදාහරණයක් වශයෙන් හෝ කියලා අපි දාමුනේ හෝ නිමවුම් බෙදනවා ශ්‍රමික පැයවලින්. එක්ක ශ්‍රමික පැය. එහෙම නැත්නම් ශ්‍රමිකීන් ගණනින්. දෙකම හරි. ඒතර ශ්‍රමික පැයක ඵලදායීතාවය නැත්නම් එක් ශ්‍රමිකයෙකුගේ ඵලදායීතාවය වෙනවා. ඔය මොන ක්‍රමයකට ගත්තත් අපි කියනවා ශ්‍රම ඵලදායීතාවය නැත්නම් සේවක ඵලදායීතාවය. හරිද? ඊළඟට දැන් මේ වගේ අහන්න පුළුවන්. යම් කිසි කාල පරිච්ඡේදයක් තුල
යන්ත්‍ර යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාවය. ඒකම පුළුවන් අහන්න. යන්ත්‍ර යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාවය මොකක්ද? යාන්ත්‍රික ඵලදායීතාවය. යාන්ත්‍රික ඵලදායීතාවය. මේකම අහන්න පුළුවන්. යම් කාල පරිච්ඡේදයක් තුල ද්‍රව්‍ය යෙදවුම් materials ද්‍රව්‍ය යෙදවුම් හා නිමෙවුම් අතර සම්බන්ධතාවය හෝ අනුපාතික සම්බන්ධතාවය මොකක්ද? ද්‍රව්‍ය ඵලදායීතාවය. ඒ වගේ ප්‍රශ්න තුනක් අහන්න පුළුවන්. තුනම කිව්වොත්. ඊළඟට 2014 විභාග ප්‍රශ්න 15 අයන්න වශයෙන් ආපු එක. පහතින් ඔබට සපයා ඇත්තේ පළතුරු විස බෝතල්කරණය කරනු ලබන නිෂ්පාදන ආයතනයකට අදාළ තොරතුරු කිහිපයකි. පළතුරු විස බෝතල්කරණය කරලා අලෙවි කරන ව්‍යාපාරයක තොරතුරු තමයි දීලා තියෙන්නේ. බෝතල් වලට පළතුරු විස පිරවීම එකක් මේ. බෝතල් වලට පළතුරු විස පිරවීම එකක්. පළතුරු තව එකක්. සේවකයින් පුහුණු කිරීම තව එකක්. මේ තුන්වෙනි එක. ප්‍රචාරණය තව එකක්. හතරවෙනි එක. නව යන්ත්‍රයකට ආයෝජනය කිරීම තව එකක්. පස්වෙනි එක. කාරණා පහක් දීලා තියෙනවා. බෝතල් වලට පළතුරු විස පිරවීම, පළතුරු, සේවකයින් පුහුණු කිරීම, ප්‍රචාරණය, නව යන්ත්‍රයකට ආයෝජනය කිරීම. ඒතර අපෙන් අහන්නේ ඉහත තොරතුරු පදනම් කරගෙන පහත දැක්වෙන වගුවේ හිස්තැන් පුරවන්න. ඉහත තොරතුරු පදනම් කරගෙන පහත දැක්වෙන වගුවේ හිස්තැන් පුරවන්න. යෙදවුම්, ව්‍යාපාර ක්‍රියාවලිය, නිමෙවුම්, ව්‍යාපාර ක්‍රියාවලිය නිෂ්පාදන, අලෙවිකරණ, මානව සම්පත්, මූල්‍ය. හරිද? මූල්‍ය තියෙනවා නව යන්ත්‍රයකට ආයෝජනය කිරීම කියලා දීලම තියෙනවා. නිමෙවුම් වශයෙන් පළතුරු විස පෙර වූ බෝතල් කියලා දීලා තියෙනවා. නිමෙවුම් වශයෙන් පළතුරු විස පෙර වූ බෝතල්. එහෙනම් අපිට ඕනේ ව්‍යාපාර ක්‍රියාවලියේ නිෂ්පාදන වලට අලෙවිකරණ මානව සම්පත් වලට එන එක. මෙතන එන්න ඕනේ යෙදවුම්. මොනවද ඉන්නේ අර මම අංක කරේ? බෝතල් වලට පළතුරු විස පිරවීම, පළතුරු, සේවකයින් පුහුණු කිරීම, ප්‍රචාරණය, නව යන්ත්‍රයකට ආයෝජනය කිරීම. විශේෂයෙන්ම සේවකින් කොහෙද දෙන්නේ? මානව සම්පත්නේ. පළතුරු වෙන්නේ. පළතුරු එන්නේ කොහරද? පළතුරු තමයි මේකේ යෙදවුම් වෙන්නේ. අනිවාර්යෙන් පළතුරු තමයි යෙදවුම් වෙන්නේ. එහෙනම් මෙතනට එන්න ඕනේ පළතුරු. හරිනේ? නව යන්ත්‍රයකට ආයෝජනය කිරීම අපිට දාලම තියෙනවා මෙතනට. හරිනේ? එහෙනම් මම තව ගත්තොත් සේවකයින්. සේවකින් කොහෙද දෙන්නේ? සේවකින් කොහෙද දෙන්නේ? ඒක යෙදවුමක්ද නැත්නම් මොකද්ද? මානව සම්පත් කල්පනාකරණයද? මොකද්ද හිතෙන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. ශ්‍රමය කියන්නේ පුහුණු නුපුහුණු සේවකයෝ. සේවකයොත් අනිවාර්යයෙන්ම යෙදුව. එහෙනම් සේවකයෝ වෙනවනේ මෙතනට. පළතුරු සේවකයෝ. එක පළතුරු, දෙක සේවකයි. ඊළඟට බෝතල් වලට පළතුරු විස පිරවීම. ඒක එන කොහටද? මැද කොටසනේ. නිෂ්පාදන වලට එන්නන්නේ. බෝතල් වලට දැන් බෝතල් තුලට පළතුරු විස පිරවීම. ඊළඟට මේ තුනම ලිව්වා. සේවකින් පුහුණු කිරීම කොහෙද දෙන්න ඕනේ? ඒකෙන්න මානව සම්පත්. සේවකයෝ යෙදවුමක්, සේවකයන් පුහුණු කිරීම, උසස් කිරීම, තේරෙනවද? කාර්යඵල ඇගීම, ඒව මොනවද? මානව සම්පත් කළමනාකරණනේ. සේවකයන් පුහුණු කිරීම. සේවකයන් පුහුණු කිරීම. සේවකයන් පුහුණු කිරීම. ඊළඟට ප්‍රචාරණය. ප්‍රචාරණය කොහෙද දෙන්නේ? අනිවාර්යයෙන්ම අලෙවිකරණ ක්‍රියාවලියක් ඒක. අලෙවිකරණයේදී ප්‍රචාරණය තුළින් පාරිභෝගිකයන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගෙන තමන්ට පුළුල් වෙළඳපොළ කොටසක් දිනා ගන්න, ඉහළ විකුණුම් සහ විකුණුම් ආදායමක් සහ ලාභයක් උපයා ගන්න අනිවාර්යයෙන්ම ප්‍රයත්න දරනවා. ඒ ප්‍රයත්න අපි දාන්නේ අලෙවිකරණයටයි. අලෙවිකරණයටයි. එහෙමනම් ප්‍රචාරණය
ඊළඟට නවයන්ට ආයෝජනය කිරීම දාලා තිබුණනේ. ගාරන් තියෙන උච්චරයි. සරල ප්‍රශ්නයක්. ලකුණු 2යි. මේකෙත් සම්පූර්ණ පිළිතුරට ලකුණු 2ක් දුන්නා. හරිද? මේකේ කරුණු භාගයක් නම් ලකුණු 1යි, භාගයට අඩු නම් ලකුණු නැහැ. බිඳුවයි. ඒ නිසා මේ වගේ පරිස්සම් වෙන හරියටම ලියන්න ඕනේ. අන්න ඒක තමයි දැන් මේකේ දැන් සමහර භාගයට අඩුවෙන් ලිව්වොත් එහෙම මොකද වෙන්නේ? ලකුණු බිඳුවයි. හිතන්න බෑ ලකුණු කාලක් භාගයක් එහෙම දෙන්නේ නැහැ මේවට. පැහැදිලිවම දෙන්නේ නැහැ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. මේ ඉස්ලා ප්‍රශ්නෙම ආයන්න වර්ෂයක් තුල රටක සමස්ත නිෂ්පාදන හා සේවාවන්ගේ මුළු වටිනාකම. වර්ෂයක් තුල රටක සමස්ත නිෂ්පාදන හා සේවාවන්ගේ මුළු වටිනාකම. මොකක්ද ඒ කියන්නේ? දැන් ව්‍යාපාරික නිෂ්පාදනය නෙවෙයි මේ හන්නේ ජාතික මට්ටමේ. වර්ෂයක් තුල රටක සමස්ත නිෂ්පාදන රටේ ජීවත් වන සමස්ත ජනතාව නිපදවන නිෂ්පාදන කියන භාණ්ඩ හා සේවා. මේ නිෂ්පාදන කියන්නේ භාණ්ඩ හා සේවා. ඒක නිෂ්පාදකෝ නිකන් පැහැදිලිනේ භාණ්ඩ හා සේවා. සේවාන්ගේ මුළු වටිනාකමට මොකක්ද කියන්නේ? දල දේශීය නිෂ්පාදනය. දල දේශීය නිෂ්පාදනය. දල දේශීය නිෂ්පාදනය. මතකනේ රටක ජීවත් වන නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් සෑම පුරවැසියෙක්ම නිපදවන සියලු භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකම. ඕකට විදේශ සුද්ධ සාධක ආදායම එකතු කිරීමෙන් දල ජාතික නිෂ්පාදනය අපට හොයාගන්න පුළුවන් කියලා දන්නවා. ආර්ථික විද්‍යාවත් කරනවානේ. ඊළඟට 2015 විභාග ප්‍රශ්න නිෂ්පාදන ක්‍රම වර්ගීකරණයේ සැලකිල්ලට ගනිමින් පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. නිෂ්පාදන ක්‍රම වර්ගීකරණයේ සැලකිල්ලට ගනිමින් පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. නිර්ණායකය තමයි නිමැවුම් පරිමාණය. කාර්ය නිෂ්පාදන ප්‍රවාහ නිෂ්පාදන දෙක දීලා තියෙනවා. ප්‍රධාන නිෂ්පාදන ක්‍රම 3යිනේ. කාණ්ඩ නිෂ්පාදන ක්‍රමේ නැතුව. කාර්ය නිෂ්පාදනය කියන්නේ ඇනුම් මත නිෂ්පාදනය. නිමැවුම් ප්‍රමාණය මොකද වෙන්නේ? ඉතා අඩුයිනේ. බොහෝ වෙලාවට එකයි. ඉතාම අඩුයිනේ. තේරෙනවද? නමුත් ප්‍රවාහ නිෂ්පාදනයේ ඉතා ඉහළයි. ලක්ෂ ගණන් එකවර හදනවා. ලක්ෂ ගණන් හදනෝනේ. මේක ඉතාම අඩුයි. එකක් කියලාම ලියන්න යන්න එපා. තේරෙනවද? ඉතා අඩුයි කියලා ලියුවොත් හරි. ඉතා අඩුයි. ඉතා අඩුයි. මේකේ ඉතා වැඩි නැත්නම් ඉතා ඉහළ වෙයි. ඉතා ඉහළ වෙයි. දෙවැනි එක තමයි මොකද්ද? නිර්ණායක දීලා නැහැ. මොකද වෙන්නේ? අපි නිර්ණායක දෙමු. ඒක ගන්න ඉඟියක් තියෙනවා මෙතන ප්‍රවාහ නිෂ්පාදනයේ එක් නිෂ්පාදනයක් පමණයි. ඒ කියන්නේ එක වර්ගයක් පමණයි. ඒකත් පැහැදිලිම නැහැ. එක නිෂ්පාදනයකින් එක වර්ගයක් පමණ හදාන්න. තේරුණාද? ඒක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? නමුත් කාර්ය නිෂ්පාදනය මොකද වෙන්නේ? විවිධ වෙනවනේ. මට එක විදියක් ඔබට අපි එකම බහන්නේ කියලා. එකම දැන් ටේලර් කෙනෙක්ගෙන් 10 දෙනෙක් ඇඳුම් මහා ගත්තොත් ඒ ඇඳුම් 10 10 විදියක් නේ. එහෙනම් අනිවාර්යයෙන්ම විවිධයි. විවිධ වේ. විවිධ වේ. එහෙනම් මොකද නිර්ණායකේ? මොකද නිර්ණායකේ? නිෂ්පාදනය නැත්නම් නිෂ්පාදිතේ. 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 ඕකේ නිෂ්පාදනය කියලා ලිව්වොත් හරි. ඒකත් අපි ලියමු. නිෂ්පාදනය. දෙකම හරි. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අයන්න නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දෑ එක් ස්ථානයකින් කළ හැකි ආකාරයට බිම් සැලැස්ම නැත්නම් පිරියත ලේඅවුට් එක නිර්මාණය කිරීම හිස්තැනක් වන අතර. මොකක්ද ඒ කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දෑ. නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දෑ එක් ස්ථානයකින් කළ හැකි ආකාරයට බිම් සැලැස්ම නැත්නම් පිරියත නිර්මාණය කරොත් ඒක මොකක් වෙනවද? ස්ථාවර ස්ථානීයනේ. නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අධීරයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දෑ එක් ස්ථානයකින්. මොකද කියන්නේ? ස්ථාවර ස්ථානීයද? ඒක නිකන් බැලූ බැල්මට ඒ අදහස එනවා. ඒ අදහස ඇවිල්ලා ඒ පස්සේ ගිහලා උත්තර ලියනවා.
ඉතින් කියනවා ලිව්වා කියලා. නමුත් ලිව්වා තමයි උත්තරේ නෙවෙයි ලියලා තියෙන්නේ. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය එක් අධීරයක් නෙමෙයි කියන්නේ. සමස්තය නෙවෙයිනේ. දැන් ස්ථාවර ස්ථානීය වෙන නම් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිම කිරීමට හැකි වෙන ආකාරයෙන් අවශ්‍ය සියලු දෑ නැත්නම් දෑ කියන්නේ මෙවලම් අවශ්‍ය සියලු ද්‍රව්‍ය එක තැනකට ඒකරාශී කරලා කතන්දරේ එන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් මේක කියන්නේ නිෂ්පාදනය කළ එක් අධීරයක්. සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දෑ එක් ස්ථානයකින් කළ හැකි ආකාරයට බිම් සැලැස්ම නැත්නම් පිරිත මොකද කියන්නේ? ඒකට කියන්නේ ක්‍රියාවලි පිරියත නැත්නම් කාර්යබද්ධ පිරියත. ක්‍රියාවලි පිරියත. ක්‍රියාවලි එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් කාර්යබද්ධ කියන්නේ තෝකමයි. කාර්යබද්ධ වන අතර සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් අඛණ්ඩව ගලා යන ආකාරයට බිම් සැලැස්ම නැත්නම් පිරියත නිර්මාණය කිරීම ස්ථානක් යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් අඛණ්ඩව ගලා යන කිව්ව මොකද? එක් එක් කාර්ය ස්ථානවල රේඛීයව ගලා යන ආකාරයෙන්. ඒ කියන්නේ මොකද? නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යයන් අඛණ්ඩව ගලා යන ආකාරයට බිම් සැලැස්ම නැත්නම් පිරියත නිර්මාණය කළොත්. ඒ කියන්නේ කාර්ය ස්ථාන පහක් තියෙනවා. පළවෙනි කාර්ය ස්ථානෙට ගිහිලා වෙනසක් කරගන්නවා. බෙල්ට් එකකින් ගමන් කරනවා. ඊළඟ කාර්ය ස්ථානට ඔක රේඛීයව ගලාගෙන යනවා. මොකද්ද? නිෂ්පාදිත පිරියත. අරක ක්‍රියාවලි මේක නිෂ්පාදිත පිරියත. නිෂ්පාදිත පිරියත. ඒකෙන් බිහි වෙන්නේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනය. තේරෙනවද? නිෂ්පාදිත පිරියතෙන් බිහි වෙන නිෂ්පාදන ක්‍රමය තමයි ප්‍රවාහ නිෂ්පාදනය. නැත්නම් ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයට ගැළපෙන පිරියත හොති මොකද්ද? මේක තමයි හරියන්නේ. මොකද එක් එක් කාර්ය ස්ථානයේට රේඛීය ගලාගෙන ගිහිල්ලා අවසන් කාර්ය ස්ථානයේ නිමීමක් වශයෙන් එළියට එන නිසා. එහෙනම් මෙතනට එන්නේ නිෂ්පාදිත පිරියත. ඒකෙම ආකොටස ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී ඊයෝකියු හිස්තනක් පිරිවැය හා හිස්තනක් පිරිවැය එකිනෙකට සමාන වේ. ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ එක්වරකට ඇනවුම් කරන හොඳම තොග ප්‍රමාණය. අඩුත් නැති වැඩිත් නැති. ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක 20000ක් නම් ඊට වැඩියෙන් 25000ක් ගෙනාවොත් 5000 අතිරික්තයක් වෙනවා. යල්පැනීම් නැශ්‍ය වීම වැනි හානි ඇති වෙනවා. ආර්ථික ඇනවුම් ප්‍රමාණය 20000ක් නම් 15000 ගෙනුනොත් මදි තොග ඌනත ඇති වෙනවා. නිෂ්පාදන කටයුතු අඩපණ වෙනවා. හදිසියේ තොග ඇනවුම් කරන්න වෙනවා. වැඩිමිලක් ගෙවන්න වෙනවා. ප්‍රවාහන පිරිවැය දරන්න වෙනවා. තේරෙනවද? එහෙම නොවන්නට ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී ඒ කියන්නේ ඒ ප්‍රමාණයේදී ගණිතමය සූත්‍රය තුලින් හොයාගත්තොත් ඒකක 20000 කියලා ඒ 20000ම තමයි ගෙන්නන්න ඕනේ. එහෙම ගෙන්නනකොට හිස්තනක් පිරිවැය හා හිස්තනක් පිරිවැය කෙනෙකුට සමාන වෙනවා. ඒ පිරිවැය දෙක සමාන වෙනවා. තේරුණාද? උදාහරණයක් වශයෙන් මේ වගේ. මෙහෙම නෙන්නේ. මෙතන දාන්නේ ඒකක මෙතන පිරිවැයනේ. දැන් සාමාන්‍ය ඇනුම් පිරිවැය එන්නේ මේ විදිහටනේ. ඒ කියන්නේ ඇනෝමකින් කරන ප්‍රමාණය වැඩි වෙන්න එක් භාණ්ඩයක සාමාන්‍ය ඇනුම් පිරිවැය අඩු වෙනවානේ. තේරෙනවද? දැන් මේ තියෙන ඒකක ටිකක් නම් සාමාන්‍ය ඇනුම් පිරිවැය වැඩි. ඒකක ගොඩක් ගෙනවොත් අඩු වෙනවා. එහෙමනේ. නමුත් තොග තබා ගැනීම පිරිවැය යන්නේ මේ විදිහටනේ. මේක තබා ගැනීම පිරිවැය. තබා ගැනීමේ පිරිවැය. හරිද? මෙන්න මේ දෙක එකිනෙකට සමච්ඡේදනය වෙන්නේ මොකද? ආර්ථික ඇනවුම් ප්‍රමාණය. ඔතී තේරෙනවද? මේක තමයි EOQ කියන්නේ. තේරෙනවද? මේ පිරිවැය දෙක එකිනෙකට ඡේදනය වෙන තැන තමයි හොඳම ඇනවුම් ප්‍රමාණය කියලා එන්නේ. තේරෙනවද? ඒක තමයි කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී economic order quantity මොන පිරිවැයද? එකක් ඇනවුම් පිරිවැය අනිත් එක තබා ගැනීම පිරිවැය. එහෙනම් ඇනවුම් පිරිවැය හා ඇනවුම් තව නම් ඉතින් තියෙන මොනවද? අත්පත් කර ගැනීම පිරිවැය කියන්නේ තෝකමයි. ලබා ගැනීම පිරිවැය කියන්නේ තෝකමයි. ඇනවුම් පිරිවැය හා මොකද්ද? තබා ගැනීම පිරිවැය. තබා ගැනීම
නැත්නම් රඳවා ගැනීමේ රඳවා ගැනීමේ පිරිවැය එකිනෙකට සමාන වෙනවා. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2017 විභාග ප්‍රශ්න. හරිත නිෂ්පාදනයේදී භාවිතා කළ හැකි අපතේ කළමනාකරන ක්‍රියාකාරකම් තුන වනුයි. හරිත නිෂ්පාදනයේදී භාවිතා කළ හැකි අපතය කළමනාකරන ක්‍රියාකාරකම් තුන වනුයේ අවම කිරීම. අන්න එකක් දීලා තියෙනවා. එකක් අවම කිරීම reduce. අනිත් එක මොකද්ද? reuse නැවත භාවිතා කරනවා. ඒතර අපි භාණ්ඩේ භාවිතා කර ඇසුරුම අපි වෙන දෙයක් දාන පාවිච්චි කරනවා. එළියට යන්නේ නැහැ. පරිසරයට එකතු වෙන්නේ නැහැ. එහෙනම් දෙවෙනි එක තමයි නැවත භාවිතය. නැවත භාවිතය reuse. හා අනිත් එක මොකද්ද? ප්‍රතිචක්‍රීයකරණය කරනවා. තේරෙනවද? ඒ හරිත නිෂ්පාදනයේදී භාවිතා කළ හැකි අපතේ කියන අහක දාන දේවල් තේරෙනවද? අපත යන දේවල් ඒ ටික මොකද කරන්නේ? රීසයිකල් කරන්න පුළුවන්. ප්‍රතිචක්‍රීයකරණය කිරීමෙන් ඒ භාණ්ඩේ හදන්න අවශ්‍ය මුල් ද්‍රව්‍ය නැවත ලබා ගන්න පුළුවන්. එහෙනම් පරිසරයට එකතු වෙන්නේ නැහැ නිසා. එහෙනම් ප්‍රතිචක්‍රීයකරණය. රීසයිකල්. ඒකේ ආ කොටස වටිනාකම හා ප්‍රමාණය අනුව වර්ග කර. දැක්කද ඔක කීප සැරයක් ඇහුවනේ. වටිනාකම හා ප්‍රමාණය අනුව වර්ග කර තොග පාලනය කිරීම මොන ක්‍රමයේද? ABC විශ්ලේෂණය. මතකයිනේ? ABC වටිනාකම වැඩි අඩු ඉඩකඩක් නම් අවශ්‍ය A කියලා සංකේත කරනවා. වටිනාකම අඩුයි වැඩි ඉඩකඩක් නම් C කියලා සංකේත කරනවා. C B නෙවෙයි C ආ. වටිනාකම සහ ඉඩකඩ මධ්‍යස්ථ නම් B කියලා සංකේත කරලා ABC කියන කාණ්ඩ තුනට අසමාන වූ ශිල්ප ක්‍රම අසමාන වූ අවධානයක් යොමු කරමින් තොග පාලනය පවත්වාගෙන යනවා. එහෙනම් ABC විශ්ලේෂණ ක්‍රමය. ක්‍රමයේ ලෙසද ශූන්‍ය මට්ටමක් පවත්වා ගනිමින් තොග පාලනය කිරීම හිස්තනක් ලෙසද හඳුන්වයි. මොකක්ද ඒ කියන්නේ? ශූන්‍ය මට්ටමක්. තේරුණාද? ඒ කියන්නේ ශූන්‍ය මට්ටමක් පවත්වා ගනිමින් තොග පාලනය කිරීම. මොකක්ද ඒ කියන්නේ? ශූන්‍ය මට්ටමක් පවත්වා ගනිමින් තොග පාලනය. ඒ කියන්නේ මොකක්ද? තොග තියාගන්නෙම නැහැ. සමහර ගබඩාවකුත් නැහැ. ශූන්‍ය. හැබැයි අපිට තොග ලැබෙනවා. නිෂ්පාදනය නම් නිෂ්පාදනයට අවශ්‍ය වෙලාවට අපි තොග ලබා ගන්නවා. අලෙවිකරණ නම් අපි අලෙවිකරණ අවශ්‍ය වෙලාවට කෙලින්ම තොග ලබා ගන්නවා. අලෙවිකරන තියාගන්නේ. මොකද්ද? ජිට් ක්‍රමය. ජිට් ක්‍රමය. නේ? ජිට් ක්‍රමය. නැත්නම් just in time. just in time. ජිට් ක්‍රමය ලෙස හඳුන්වයි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නය තමයි 2018 විභාග ප්‍රශ්නය. අවම තොග මට්ටම හොයන සූත්‍රය මේ දීලා තියෙන්නේ. සූත්‍රය අපිට ෆිල් කරන්න තියෙන්නේ. අවම තොග මට්ටම සමාන ලකුණ හිස්තනක් මට්ටම අඩු කිරීම සාමාන්‍ය තොග භාවිතය and සාමාන්‍ය. මොකක්ද මේ කියන්නේ? අවම තොග මට්ටම හොයන සූත්‍රයද මතකයිනේ? යලි ඇනවුම් තොග මට්ටම ගන්නවා. යලි ඇනවුම් මට්ටමින් අඩු කරනවා. මොකද්ද? අවම තොගයේදී නිතරම ගන්න අපි සාමාන්‍ය පරිභෝජනය. උපරිම තොග මට්ටමේදී මොකද්ද ගන්නෙ? මොකද්ද ගන්නෙ? උපරිම තොග මට්ටමේදී ගන්නෙ අවම. උපරිම එකේදී නිතරම යන්නේ අර ප්‍රතිවිරුද්ධ එක අවම පරිභෝජනයේ අවම පමා කාලේ. අවම තොග මට්ටමේදී සාමාන්‍ය තොග පරිභෝජනය නැත්නම් තොග භාවිතේ සාමාන්‍ය පමා කාලේ. එහෙනම් මෙතනට එන්නේ යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටමෙන් අඩු කරනවා සාමාන්‍ය තොග භාවිතය නැත්නම් සාමාන්‍ය තොග පරිභෝජනය. පරිභෝජනය කොත් හරිය. පරිභෝජනය. එහෙම නැත්නම් සාමාන්‍ය තොග භාවිතය දෙකම හරි. අනික සාමාන්‍ය පමා කාලය. නැත්නම් ඇනවුම් කාලය.
එතකොට එනවා අවමතක මට්ටම. ඔය වගේම අහන්න පුළුවන් සූත්‍රයේ උපරිමතක මට්ටම. කොහොමද හොයන්නේ? උපරිමතක මට්ටම හොයන්නේ උපරිම පමා කාලයයි උපරිම තොග භාවිතයයි. උපරිම තොග පරිභෝජනයයි උපරිම පමා කාලයයිද? ඔව්. උපරිම තොග පරිභෝජනයයි උපරිම පමා කාලයයි වැඩි කරනවා. ඒක එකතු කරනවා යලි ඇනුම් මට්ටම සහ යලි ඇනුම් ප්‍රමාණයට. එතකොට එනවා උපරිම තොග මට්ටම. තේරුණානේ? රයිට්. ඔව් දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදයෙන් 13 වන පාඩම් ඒකකයේ වන මෙහෙයුම් කළමනාකරණයට අදාළව 2000 වර්ෂයේ සිට මේ දක්වා යොමු වෙච්ච සැපීම් වර්ගයේ ප්‍රශ්න. ඒ කියන්නේ වාස්තික ප්‍රශ්න පත්‍රයේ හෙවත් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව යොමු වෙච්ච සැපීම් වර්ගයේ ප්‍රශ්නවල හිස්තැන් පුරවන ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. දැන් මම ඔබට කලිනුත් කිව්වා සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 75න් උඩගත්ත ළමයි පවා සමහර අය ෆස්ට් පේපර් එකේදී ලකුණු 40 45 50ට වැටෙනවා කියලා කිව්වා. ඒකට ප්‍රධාන එක හේතුවක් තමයි හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක් එනවනේ. 10න් 7ක් හෝ 8ක්ම වැරදි. නමුත් දැන් මම අහනවා අපි දැන් ප්‍රශ්න කීපයක් කරානේ. මේ එකක්වත් අපට අපහසු වෙන්නේ නැහැ. අපහසු මොකද මොන දෛවයක්ද කියලා මේක මොන අවාසනාවක්ද කියලා විභාගෙදී ඕගොල්ලෝ වැඩි දෙනෙක් අසාර්ථක කරනවා මේ ප්‍රශ්නේ. ඉතින් මම කියන්නේ සමස්ත විෂය නිර්දේශයේ සමස්ත පාඩම් පරිච්ඡේද ඔබ පරිශීලනය කරපු කෙනෙක් නම් ඔබට කොහෙත්වත් මේක අපහසු වෙන්නේ නැහැ. වරදින්නේ නැහැ. දැන් දැක්කනේ සාකච්ඡා කරේ නම් වරදින්න එපා. බැරි වෙන්න එපා. නෑනේ. ඔක්කොම කරන්න පුළුවන්. සමහර ප්‍රශ්න එනවා එකක් දෙකක් අපිට හිතන්න වෙනවා. ප්‍රශ්නේ මුල මැදට ගිහිල්ලා අපිට ආවර්ජනයක් කරන්න වෙනවා. ඒ ආවර්ජනය කරද්දී අපිට පළවෙනි ආවර්ජනේ නැත්නම් දෙවන ආවර්ජනයේදී අපිට විනිවිද භාවයෙන් යුක්තව ප්‍රශ්නේ අපිට පෙනෙන්න දැනෙන්න ගන්නවා. එතකොට අපිට නිවැරදි පිළිතුර එළියට එනවා. දැන් ප්‍රශ්නේ අපේ ඔළුවට ඇතුළු නොන්නේ පිළිතුර එළියට එන්නේ. ප්‍රශ්නේ අපේ ඔළුවට ඇතුළු නොවි පිළිතුර එන්නේ. අපේ මොලෙන් ඉල්ලනවා ප්‍රශ්න දෙන්න. අපි දෙන්නම් උත්තරේ. ප්‍රශ්න දෙන්න නැත්නම් එයා උත්තර දෙන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා ප්‍රශ්නේ තේරුම් ගැනීම තමයි ප්‍රධානම දේ වෙන්නේ. ඒ නිසා ඔබ මම මේ සාකච්ඡා කරපු ප්‍රශ්න වගේ තව ප්‍රශ්න ඕනතරම් නිර්මාණය කරන්න මේ පාඩමට දාලා. හිස්තැන් ප්‍රශ්න 10ක් 15ක් 20ක් 30ක් 40ක් නිකම්ම ඔබ දන්නේම නැතුව මොකද වෙන්නේ? ඔබ මේ විෂය ඉදිරියට ගමන් කරනවා. විෂය ඌනතාවෙන් මිදෙනවා. දැන් මෙහෙයුම් කළමනාකරණේ අපි කරපු තියරි නෝට්ස් තියෙනවනේ. ඒ තියරි නෝට් එක ඕනනම් ළඟට අරගෙන පාඩම් පරිච්ඡේදයෙන් පරිච්ඡේදේ ඒ සෑම පරිච්ඡේදයකම සංකල්ප මෙනෙහි කරන්න. මෙනෙහි කරලා ඒ ඇසුරෙන් ඒ වෙලාවෙම ප්‍රශ්න ටික ලියාගෙන යන්න. පිළිතුරු ලියන්න ඊට පස්සේ වෙන පෑනකේ. ඒක තමයි පාඩම් කරනවට වඩා අත්‍යවශ්‍යම දේ. හරිද? රයිට්. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් උත්සාහ කරමු සැපීම් වර්ගයේ ප්‍රශ්නයට තියෙන මොනවද? කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කළා. ඊට අමතරව මම අනුමාන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි සමස්තයක් වශයෙන් ඉතා විශ්වාසයෙන් ඒ වගේ පරිපූර්ණ ආකාරයෙන් මෙහෙයුම් කළමනාකරණයේදී විභාගයට යොමු වන ප්‍රශ්න වලට සැහැල්ලුවෙන් පිළිතුරු ලියන්න අවශ්‍ය ශක්තිය 100%ක් නෙවෙයි 200%ක්ම ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අපි අවසන් පරිච්ඡේදය ඔස්සේ අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා.